සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලුම දෙනාට. කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී නිවන් මඟ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ඔබට නිවන් මඟ ධර්මානුශාසනාව යටතේ පැවැත්වෙන විශේෂ භාවනා වැඩසටහන සමගින් ඒකාත්මික වන්නට හැකියාව තිබෙනවා. නිවන් මඟ ධර්මානුශාසනාව සැබවින්ම ප්‍රායෝගික අත්දැකීමක් බවට පත් කරගනිමින් ඔබට නිවන් මාර්ගය සඳහා අවශ්‍ය කරන අධ්‍යාත්මික ප්‍රවේශය ලබා ගන්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරනු ලබනවා. මේ උතුම් ධර්මානුශාසනාවන් ජීවිතයට සමීප කරගන්නට, ඒ සිත් තුළ දරාගෙන ප්‍රායෝගිකව යථාර්ථයක් බවට පත් කරගන්නට වෙහෙස මහන්සි වෙන ඔබ වෙනුවෙන් මේ ධර්මානුශාසනාව ඉමහත් ආශිර්වාදයක් බව අප දන්නවා. එසේනම් අද දවසේදීත් ඒ උතුම් පුණ්‍ය කර්මය වෙනුවෙන් ඔබට එකතු වන්නට හැකියාව තිබෙනවා. නමස්කාර පූර්වකව අපි ආරාධනා කළා නිවන් මඟ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අපගේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව අපි උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී නිවන් මඟ ධර්මානුශාසනාව ලොව පුරා විසුරුවා හැරීම සඳහා කල්යාණ මිත්‍ර දායකත්වයේ දරනු ලබන්නේ ගම්පහ බණ්ඩාරවත්ත පැරකුම් මාවත 62 ඇලයිරක් 6 පදිංචි නවරත්න අත්නායක මහතා, ජයන්තා රත්නායක මහත්මිය සහ පුතණුවන් විසින් යනුවෙන් සඳහන් කර තිබෙනවා. එසේනම් ඒ සුපින්වත් පිරිස සමගින් අපි ඔබට ආරාධනා කරනවා නිවන් මඟ ධර්මානුශාසනාව සමගින් ඒකාත්මික වන්නට. නමස්කාර පූර්වකව අපි අපගේ නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කරනු ලබනවා නිවන් මඟ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අප ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. ධර්මශ්‍රේණියට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලය සමාදන් වෙන්න නමස්කාරය කියන්න තුන්වතාව. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං. ආම බන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාදිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සුදුද්දසං සුනීසුනං යත්තකාම නිපාතිනං චිත්තං රක්කේත මේධාවී චිත්තං ගුත්තං සුඛාවහංති සදා බුද්ධ සම්පන්න පින්වත්නි හැම දිනම අද සූදානම් වෙලා ඉන්නේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීම සඳහා කළ යුතු දේවල් නොකළ යුතු දේවල් සිටිය යුතු දේවල් නොසිටිය යුතු දේවල් ගැන පිළිවෙත් විචාරලා මේ විදිහ පිළිවෙතකටයි අපි වැටෙන්න ඕන කියලා තේරුම් අරගෙන ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානයෙන් තමයි හැම දෙනාම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. අපි හැම වෙලේම සලකන්නට ඕනේ, විමසන්නට ඕනේ අපේ ජීවිතයේ සාර්ථකභාවය ඇති කරගන්නට කළ යුතු නොකළ යුතු දේවල් පිළිබඳව. එහෙම විමසලා ඇත්තටම ඒ දේවල් පිළිපදින්නට ඕනේ. ප්‍රතිඵල ලැබෙන්නේ පිළිපදිනකොටම නෙවෙයි. ප්‍රතිඵල ලැබෙන්නේ හුඟක් දේවල් වල පසුව. පසුව ලැබෙන ප්‍රතිඵලය බොහොම මිහිරි. හැබැයි පිළිවෙත සමහර විට ප්‍රතිඵල ලැබෙන තුරු අමිහිරි. ඔන්න ඔය තැන තමයි හුඟක් වෙලාවට තරණය කරගන්න බැරි වෙන්නේ හුඟක් කට්ටියට. තමන්ට මොකද මේක මානසික තත්ත්වයක් හින්දා තමන්ට තේරුම් ගන්න අමාරුයි. දැන් විභාගයකදී වගේ නම් විභාගයට මහන්සි වෙන කාලේ දන්නවා ප්‍රතිඵල ආපුවම මෙහෙමයි කියලා. ඒ වගේ මේ භෞතික දේවල් වගේ මේක හොයාගන්න අමාරුයි. මානසිකව ඇති වෙන ප්‍රතිඵලය තුළ තියෙන සුවය, ඒකේ තියෙන පහසුව, නිර්වෝල් බව හොයාගන්න අමාරු හින්දා ගොඩාක් දෙනෙකුට ඒ ගැන අදහසක්වත් ඇති කරගන්න බෑ. ඒ නිසා වෙන්ම ප්‍රතිපදාවට වැටෙන්නේ නැහැ. හැබැයි හොඳට ධර්ම ශ්‍රවණය කරලා මේ ප්‍රතිපදාව තුළින් ලබා ගන්න ප්‍රතිඵලය පිළිබඳව එයින් ලැබෙන මානසික සුවතාවය පිළිබඳව රත් වෙන, දැවෙන, පිච්චෙන, ගිනි ගන්න මේ ලෝකයේ ඒ රත්තිලි, දැවිලි, පිච්චිලි ඇති වෙන ස්වභාවය තියෙද්දීම ඒ කියන්නේ ඒ වයින් අයින් වෙලා නැහැ. අම්මගෙන් වෙන් වෙලා නැහැ, තාත්තගෙන් වෙන් වෙලා නැහැ, සහෝදරයන්ගෙන්, ස්වාමියාගෙන්, භාර්යාවගෙන්, දරුවන්ගෙන් මුකුත් නැහැ. ඒ විදිහට මේ හැම එකකත් එක්කම ඉන්නවා. හැබැයි එහෙම හිටියට ඒ රත්විලි, දැවිලි, පිච්චිලි කිසිවක්ම තමන්ගේ තුළින් අත්දකින්නේ නැතිවෙන්න, තමන්ගේ තුළින් ඒවා ඇතිවෙන්නේ නැතිවෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කර ගැනීම තමයි සිද්ධ කරන්නට සූදානම් වෙන්නේ ධර්මය තුළ ඉන්න අය. කරුණා ශාසනය කියන්නේ ඒකයි පින්වත්නි. හැම වෙලාවකම වගේ බාහිර ලෝකය හදලා නෙවෙයි, තමන් හැදිලා සැනසෙන වැඩ පිළිවෙලක් තමයි තමන්ගේ පැත්තෙන් තියාගන්නට ඕන. තමන් හැදිලා සැනසෙන වැඩ පිළිවෙලක්. ඉතින් ඒවා ගැන අපි ඉතාමත්ම ගැඹුරින් හිතලා බලන්න ඕන. භෞතික ලෝකයේ තියෙන සුවදායක තත්ත්වයට වඩා මානසිකව ලබන සුවය අතිමහත් වූ වැදගත්. ලෞකික ලෝකය අපිට ඕන හැටියට සකස් කරලා හදාගන්න සුවදායක තත්ත්වයට වඩා මානසිකව තමන් ලබන සුවය අතිමහත් වූ සුවයක් බව අපි ඉතාම හොඳින් මතක තබා ගත යුතු තියෙනවා. එහෙම නැත්තම් අපිට මේ දේවල් සිද්ධ කරන්නට පුළුවන්කමක් ඇත්තේම නැහැ. ඉතින් මේ දිනවල කතා කරමින් ඉන්නේ මදයන් ගැන. සියුම් කාම අරමුණකට වක්වත් සිත යන්නට නොදී තබා ගැනීමේ වැඩපිළිවෙලක් ගැනයි සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් සියුම්ව, ඉතා සියුම්ව යහපත් මිනිස්සුන්ගේ, යහපත් වැඩ කරන මිනිසුන්ට වරදින තැන් ගැන තමයි හුඟක් වෙලාවට මේ මත් බව ගැන කතා කරද්දී
කතා කරන්න වෙන්නේ. ඉතින් අද අපිට කතා කරන්න තියෙන ඉස්සෙල්ලාම සීලමදය පිළිබඳව. ඉතින් ඒකයි කිව්වේ යහපත් මිනිස්සුන්ටම සිද්ධ වෙන අකරතැබ්බයක් මේක කියලා. සමහර අය ඉන්නවා හොඳින් සිල් රකින්නවා. සිල් රකින්න ලොකු උත්සාහයකුත් ගන්නවා. ඉතින් එතකොට අන් අය සිල් කඩනවත් දකිනවා. සමහර විට තමන්ගේ පැත්තෙනු සිල් කැඩෙනවා. ඒ ගැන තරම් ලොකු තැකීමක් නෑ. අනුන්ගේ සීලයක් කැඩුණහම නම් හරි ලොකු තැකීමක් තියෙනවා. හරි ලොකු විග්‍රහයක් තියෙනවා තමන්ගේ පැත්තෙන්. මොකද මේ ඒ තමයි දැනෙන්නේ. ඔකට හේතු වෙන්නෙම මම බොහෝ සිල් තියෙන කෙනෙක් කියලා ඇතිවෙන මාන්නය මත්වීම. ඉතින් ඒ මත්වීම නිසා අනුන් පහත් කොට සැලකීම තමයි මේ ප්‍රශ්නය. සීලයේ ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒ මානසික තත්ත්වයේ ප්‍රශ්නයක් පින්නන්නේ. ඕකම ගැටලුවක් වෙලා එනවා. විශේෂයෙන් ඔය වගේ දෙයක් මේ සීලයට අදාළ එකක් නෙවෙයි. මම ඒකත් කියලාම ඉන්නට ඕනේ. මේ නිර්මාංශ පිළිබඳව ගැටලුවේදී සමහර අය පැහැදිලිවම නිර්මාංශ වෙලා ඉන්නවා. ඉතින් මේ නිර්මාංශ වීම සීලයක් කොට බුදුරජාණන් වහන්සේ කොතනකවත් සඳහන් කරලා නැහැ. මාංශ වළඳන අය පිළිබඳව ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියලා දිට්ඨං සුතං පරිසංකිතං කියලා දැක්කානම් ඇහුවානම් මං වෙනුවෙන් මැරුවා කියලා ඒ වගේම සැකයි නම් ඒක වළඳන්නේ නැතුව ඉන්නට ඕනෑ කියන තැනක ඉන්නවා ඉන්න ඕනේ අපි. එතකොට ඉතින් ඒ පිළිබඳව නොයෙකුත් ආකාරයට විග්‍රහ කරගන්නට පුළුවන්කම තියෙනවා. කොහොම නමුත් ඒක ගැන විග්‍රහ කිරීම නෙවෙයි නිර්මාංශ වෙලාම කටයුතු කරන සමහර ඇත්තන්ට ලොකු මාන්නයක් එනවා මේ අපි නිර්මාංශය අනිත් අය නිර්මාංශ නැතය කියලා. එහෙම වෙන්නට අවශ්‍යතාවයක් නැහැ. පහත් කොට සලකන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒක හොඳින් තේරුම් ගන්න ඕන. එහෙම කරන්නවා කියන්නේම මාන්නයෙන් ඉදිමෙනවා කියන එක. ඒ වගේම තමයි අපි දැකලා තියෙනවා හරියට නින්දා කරනවා මිනිස්සුන්ට. හරියට නින්දා කරනවා. එහෙම නින්දා කරන්නටත් පුළුවන්කමක් නැහැ. හැබැයි අනුන් පහත් කොට සලකන්නේ නැතුව දැන් ඔය සුරාපානය කවුරු හරි කරනවා දැක්කත් එවැනි වෙලාවක පවා ඒ අය පහත් කොට සලකන්නේ නැතුව ඒ අයව ඒ තත්ත්වයෙන් බේරා ගැනීමේ අරමුණෙන් නින්දා කිරීම ඉතාමත්ම වටිනවා. ඒ අයව එවැනි තත්ත්වයකින් බේරා ගැනීම සඳහා අපිට කටයුතු කරන්නට හැකියාවක් තියෙනවා නම් ඒක ගොඩාක් වටිනවා පින්වත්නි. ඒක තමයි ඇත්තටම වෙන්න ඕන දේ. ඒකෙන් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව මේ කරුණා ශාසනයට දායක වෙන්න. හැම වෙලේම. එහෙම නැතුව ඒ කට්ටියට නිඳා කරලා ඒ කට්ටිය විනාශ කරලා කටයුතු කිරීම නෙවෙයි. ඒව ගැන අපි ගොඩාක් හිතන්න ඕනේ. හැම වෙලාවකම වගේ බොහෝම දැඩි, ඊටාම දැඩි ප්‍රබලත්වයකින් යුක්ත සිතුවිලි ඇති කරගන්නට ඕනමයි. එහෙම නැත්තම් අපිට ඉදිරියක් නිර්මාණය කරගන්නට බැරුව යනවා. ජීවිතයේ අරගෙන යන්නට ඕන වැඩපිළිවෙල අපි කොහොමත් නිවැරදිව අරගෙන යන්නට ඕනමයි. කොහොමත් මොකද එහෙම නැත්තම් කොතනකවත් වරද්ද ගත්තොත් එතනදී අපිට කොහේ හරි හානියක් වෙලා. සිල් රැකීම කියන එක අනිවාර්යෙන් සිද්ධ කරන්න ඕන දෙයක්. සීලයෙන් ඇතිවෙන්නේ නිවන් දකින්න ඕන කරන පළවෙනිම පුහුණුව. ඒක අපි කවුරුත් දන්නවා. ඒක තමන්ගේ නිවන සඳහාමයි. ඒක මමත්වය අයින් කිරීම සඳහා වෙන දෙයක්. විදර්ශනාව තුළින් සිද්ධ වෙන්නේ මමත්වය කියලා කියන මේ මම මෙහෙම කෙනෙක් කියලා තියෙන හැඟීම් අයින් වෙලා සම්පූර්ණ අවබෝධය ඇති කර ගැනීම තමයි විදර්ශනාවකින් සිද්ධ වෙන්නේ. එසේ සිද්ධ කරගත යුතුව තියෙන දේ අපි එසේ සිද්ධ නොකරගෙන මොකද කරන්නේ? එයම මාන්නයක් බවට පත් කරගන්නවා කියලා කියන්නේ අර ඔකට හොඳ උදාහරණයක් තියෙනවානේ. යකඩය ඇත්තටම තැන් තැන් වල තියෙන අනිත් දඬු වලට වැඩිය යකඩ දණ්ඩ හයියයි. හැබැයි ඒ යකඩ දණ්ඩේම උපදිනවා මලකඩ. ඒ මලකඩමයි ඒ දණ්ඩ විනාශ කරලා දාන්නේ. ඒ වගේ දුස්සීල මිනිස්සුන්ට වැඩිය සිල්වන්ත අය
බොහෝම ප්‍රබලයි. හැබැයි ඔය වගේ පහත් අදහස් ඇතිවෙන්නට හේතුවනොත් තමන්ගේ සීලය ඒක තමන්ටම හානි කරන දෙයක් බවට පත්වෙනවා. ඒ අපාගාමී ගමනකට යන්න හේතුවෙන්න නැහැ. නමුත් අන්න අය දුස්සිලය කියලා සමහර අය පරුස වචනයෙන් බැනවදිනවා. හරිද? එතකොට අන්න එහෙම කරන්නට තරම් අපිට අදහසක් එන්නට බෑ. ඒක ඒ අය තුළ තියෙනා වූ එක්තරා නොදන්නාකමක් අවිද්‍යාවක්. ඒව නැති කරන්න අපි කරුණාවෙන් කටයුතු කරලා දෙන්න ඕනේ. ඒ වගේ බොහෝ දේවල් හිතලා අන්න අය පහත් නොකොට සලකන්නට හිතන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා අපේ පින්වත්නි. මේ තිරිසන් ලෝකයේ ඉන්න සත්වයෝ ගත්තහම අසීමිත ප්‍රමාණයක් ඉන්නවා. හිතන්නට බැරි තරම් විශාල ප්‍රමාණයක්. මේ එකක්වත් කෘතිමව නිර්මාණය කරපු දේවල් නෙවෙයි. හූනෙක් කොහොමද තමන්ගේ ආහාරය හොයාගෙන යන්නේ? කවුරු හරි එනකොට බය වෙලා දුවනවා. හරිද? කැරපොත්තෙක් පවා කාව හරි දකින්නකොට බය වෙලා දුවනවා. එහෙනම් එයාලට මොනවා හරි සංවේදක උපකරණයක් තියෙනවා. බය වෙන්න හේතුවක් තියෙනවා. ඒ සාමාන්‍ය විදිහට නෙවෙයි බය වෙලා දුවන විදිහ අපි හොඳට දකිනවා. ඉතින් ඒ පුංචි තැන පවා තියෙන විඥානයක ක්‍රියාකාරීත්වයක් ඒ හැම තැනකම පුංචි හරි පොඩි දෙයක් හරි තේරුම් ගන්න පුළුවන් මත් වෙලා වගේ තියෙන දැන් අපේ මානසිකත්වයත් එක්ක ඔය පුංචි සතෙක්ගේ මානසිකත්වයක් ගත්තහම ඒක කොච්චර වෙනස්ද කියලා හිතා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හූනෙකුට මේ ලෝකයේ තේරෙන විදිහ ගැන හිතන්නවත් පුළුවන්ද? හිතලා තියනවද? උපකල්පනයක් කරලා තියනවද ඒ සතාට තේරෙන විදිහ? හරි තිරිසන් සත්වයකට මේ ලෝකයේ තේරෙන ආකාරය ගැන අපිට යම් අදහසක් අපි ළඟ ඉන්න සුරතල් සත්තුන්ගෙන් හරි දැනගන්න පුළුවන්කම තියෙන්න ඕන. හොඳින් ඒවා ගැන අධ්‍යයනය කරොත් ඒ සංවේදී වෙන තැන් මොනවද? සංවේදී නොවන තැන් මොනවද? තිරිසන් සත්තු අපේ ඇඟේ ඇලී ගැලී ඉන්නවා මේ සුරතල් සත්තු. හැබැයි යාලට හොඳ නරක තේරෙන්නේ නැති බව අපිට තේරෙන්න ඕනේ. හොඳ පුද්ගලයෝ නරක පුද්ගලයෝ හඳුනා ගන්න බැරි බව. ඉතින් ඒ වගේ දේවල් එයාලට සලකන කෙනෙකුට එයාලා ඇලෙන ගතිය. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් ගැන අපි තේරුම් ගන්න ඕනේ මේ මානසිකත්වය කොහොමද කියලා. එතකොට අපිට බය උපදිනවා. පැහැදිලිවම බය උපදිනවා. මේ තියෙන තත්ත්වයන් වල තියෙන පහත් බව අපේ පින්වත්නි. තිරිසන් සත්වයකට තේරෙන්නේ නැහැ කොච්චර අපි හුරතලයට හැදුවත් සමහර වෙලාවට ඊටාම නරක ගාන්ධ දේවල් ආහාරයට ගන්න ස්වභාවය තියෙනවා. මොනවා කරන්නද හොඳ කියලා දෙන්න කියලාද? ඉතින් එවැනි තත්වයකින් අතමිච්ච කෙනෙක් මිනිසෙක් කියලා කියන්නේ මම කියන්න හදන්නේ අනිත් භවයන් වල තියෙන තිරිසන් ආදී භවයන් වල තියෙන පහත් තත්වයන් ගත්තහම ඒවත් එක්ක බලපුවාම මනුස්ස ජීවිතයක් ලැබීම කියලා කියන්නේ කොයි තරම් දුර්ලභ කාරණාවක්ද? අපි ළඟ ඉන්න හැම කෙනෙක්ම මනුස්ස ජීවිත ලබා ගත්ත අය. එතකොට අන්න ඒ මනුස්ස ජීවිතය ලබා ගන්න තරම් වාග්ය සම්පන්න අය හැම කෙනෙකුටම අපිට ගෞරව කරන්න පුළුවන්කම තියෙනුනේ. මනුස්ස ජීවිතය ලැබුණාට පස්සේ එයාලට ලැබිච්ච ආభాෂය නොයෙකුත් ආකාරයෙන් ලැබිච්ච නොයෙකුත් ආකාරයේ සංඥාවන් ඇති වෙන්න හේතු වෙච්ච පරිසර ඒවා හේතු වෙලා තමයි අපේ පින්නත්නි ඒ කට්ටියගේ එක එක කට්ටියගේ එක එක හැසිරීම් හැදිලා තියෙන්නේ. ඒ හැසිරීම් වල ස්වභාවය අපිට ඒවාට කිසිවක් කළ හැකි තත්ත්වයක් නැහැ. හරිද? ඉතින් මේ හැම දෙයක් ගැනම ඉතාම හොඳින් හිතන්න ඕනේ. ඉතාම හොඳින් හිතලා මිනිස්සෙකුට ගෞරව කරන්න හැම වෙලේම කොතනද ඉන්නේ ඒ මිනිස්සෙයින්ට ගෞරව කරන්නට ඕනෑ. පහත් අදහස් තියෙන මිනිස්සුන්ව ඉන් මුදවා ගන්නට කටයුතු කරන්න ඕන කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව. ගරහන්නට හොඳ නෑ. නැවත නැවත වැරදි කරන මිනිස්සු ඉන්නවා. එතකොට ඒ අය විනාශකාරී ආකාරයට නැතිම කරලා දාන්නට නෙවෙයි අවශ්‍ය කරන්නේ. කොතනින් හරි මේ පිරිස් යහපත් තත්ත්වයට පත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් තමන්ගේ පැත්තෙන් උපයා සපයා ගන්නට හැම වෙලාවකම වගේ උත්සාහ කරන්න ඕනේ. සෑම නිමේෂයකම උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි අත්‍යවශ්‍ය දේ. ඒක තමයි කළ යුතු අත්‍යවශ්‍යම දේ. මේවා ගැන අපි හැම නිමේෂයක්ම භාවිතා කරමින් හැම වෙලාවකදීම ඉතාමත්ම යහපත් තත්ත්වයකට පත්කරගන්න අවශ්‍ය කරන ප්‍රබල වැඩපිළිවෙලක් නිර්මාණය කරගන්න ඕනේ.
තමන්ගේ සිත පින්වත්නි මේ මාන්නයට පත්වෙන්න දෙන්නේ නැතුව ඒක හින්දා සීලය ගැන තමන් රකින සීලය ගැන හොඳ ඥාන සම්ප්‍රයුක්ත අදහසක් තියෙන්න ඕන. ඒකත් එක්ක මම සීලය රකිනවා අන්න අය සීලය රකින්නේ නැහැ කියලා ගොඩාක් වෙලාවට පහතට දාන ස්වභාවයන් මේ සමාජයේ ඉන්න මිනිසුන්න පහතට දාන ස්වභාවයන් අයින් කර ගන්න ඕනේ. ගෞරව කරන්න පුරුදු කරන්න ඕනේ හැම කෙනෙකුටම එක හා සමානව සලකන්න තමන්ගේ හිත පුරුදු කරන එක මම ඍජුවම කියනවා හරිම අමාරු වැඩක් කියලා. හරිම අමාරු වැඩක් කියලා. හැබැයි ඒක කරලා ජයග්‍රහණය ලබන්න. ඇයි එහෙම කියන්නේ? අපි ජය ලබන්න ඕනෑමයි. ජය ලබන්න ඕනෑමයි කාගේ පැත්තෙන්ද? තමන්ගේ පැත්තෙන්. තමන්ව ජයග්‍රහණය කරන පුද්ගලයා. හරිද? තමන්ව ජයග්‍රහණය කරන පුද්ගලයා ලෝකෙම ජයග්‍රහණය කරනවා. ලෝකයම ජයග්‍රහණය කරන්න බැරුව ඉන්නේ තමන්ව ජයග්‍රහණය කරන්න බැරි හින්දා. තමන්ගේ ඇතුළාන්තයේ තියෙන දූෂිත සිතුවිලි විනාශකාරී සිතුවිලි සම්පූර්ණයෙන්ම අයින් කරලා දාගන්න තරම් දක්ෂ වෙන්නට ඕනේ. එහෙම දක්ෂ වුණොත් තමන් ගැන හරියට දැනගෙන තමන්ට පරදින්නේ නැතුව කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා කියන්නේ තමන්ට පරදින ධර්මතා. මට ඕන හැටියට මගේ ජීවිතය ගෙවන්න මේ ධර්මතා ටික දෙන්නේ නැහැ. හරි? ඒවා දෙන්නේ නැත්තේ මොකද? ඒවා ක්‍රියාත්මක වෙලා ඒවාට ඕන තැනට මගේ ජීවිතය අරගෙන යනවා. අඩුම ගානේ එක තැනක සිත තියාගෙන ඉන්නටවත් නැතුව නොයෙකුත් දේවල් වලට හිත ගිහිල්ලා නොයෙකුත් ආකාරයේ වැරදි දේවල් වලට විතරක් නෙවෙයි කාලය නාස්ති වෙන බොහෝ වශයෙන් කාලය නාස්ති වෙන නොයෙකුත් දේවල් වලට හිත යොමු වෙනවා. ඉතින් මේවා හැම එකක්ම අපේ ජීවිත විනාශ කරන්න හේතු වෙන දේවල්. ඒවා ගැන ඊ타ත්ම දැඩි ප්‍රතිපත්තියකට එන්න ඕනේ මට පරදින්නේ නැහැ කියලා. මට පරදින්නේ නැහැ කොහොමත්ම මට පරදින්නේ නැහැ කියන තැන අපි වාසය කරන්නටම ඕනේ. ඒක තමයි ජීවිතයේ සත්‍ය తত্ত্বය. ඒක තමයි ජීවිතය අපි ඇති කරගත යුතුම මානසික తত্ত্বය. ඉතින් එහෙම තත්ත්වයකට පත් වෙලා තමන් ජයග්‍රහණය කරගත්තොත් පින්වත්නි ලෝකේ බොහෝ දේවල් ජයග්‍රහණය කරන්න පුළුවන්. එහෙනම් සියුම් තැනකින්වත් මේ විදිහට මාන්නාධික තත්ත්වයකින් හෝ වෙනත් තත්ත්වයකින් හෝ මේ විදිහට මත්වීමක් ඇති වෙන්න දෙන්නේ නැතුව ජීවිතයේ සැබෑ ස්වභාවය තේරුම් අරගෙන විශේෂයෙන්ම අන් අයට ගරු කරන්න. අනිත් හැම කෙනෙකුටම ගෞරවණීයව සැලකන්න. සමහර වෙලාවට අපේ පැත්තෙන් අපිට අපි හිතාගෙන ඉන්නවට වැඩිය ඉතාමත්ම අපි පහත් කොට සලකන්ඩ යෙදෙන කෙනෙක් තුළ මහා උසස් ගතිගුණ තියෙන පුළන් පුංචි ළමයෙක්ගේ පවා පෙන්නත්නේ අපිට නොතේරුණාට විමසිල්ලෙන් බැලුවොත් සමහර උසස් ගතිගුණ දකින්න පුළන් සංසාරික ජීවිතයේ ඇතිකර ගත්ත ප්‍රබල කුසලයන් තියෙන පොඩි දරුව වන තරගන්නවා. එයාගේ හැසිරීම් වල සමහර වෙලාවට ඒ උතුම් කරුණු ක්‍රියාත්මක වෙන ආකාරය හොඳින් බැලුවොත් ගවේෂණය කරන්න පුළුවන්. බෝධිසත්වරු නැවත මේ ඉපදෙනවානේ මරුණාම නේද? ඒකටිය වර්ධනය කරගත්ත කුසලයන් තියෙනවා. ඉතින් අපිට මේ වයස අනුව හිතන්න බෑ. ඉන්න තැන අනුව හිතන්නත් බෑ උසස් තත්වයන් තියෙන්නේ කාලඟද කියලා. ඉපදිලා ඉන්න තැන අනුවක්වත් වයස අනුවක්වත් එහෙම හිතන්න බෑ. සමහරට අපි ගොඩාක් ගෞරව කරන්න ඕනේ. ගොඩාක් ගෞරව කරන්න ඕනේ පුංචි අය ඉන්න පුළුවන් සංසාරික ජීවිතයේ ලොකු කුසලයන් වර්ධනය කරගත්ත අපිට එයාගේ ඉගෙන ගන්න දේවල් ඕන තරම් තියෙනවා. මේ හැම එකක් ගැනම අපේ අවධානය අපි හොඳින් යොමු කරවුවොත් මේ මාන්නය උපදින ස්වභාවයන් අයින් වෙලා යනවා. එකම දෙයයි කියන්න තියෙන්නේ මේ ඔක්කොම ටික අරගෙන සීලය නිසා හෝ හරි කුමන දෙයක් නිසා හෝ හරි අපි අන් අයට ගෞරව කරන එක නවතා දැමුවොත් නම් අපේ ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. හැම කෙනෙක්ම දක්ෂයෙක් විදිහට හිතන්න ඕන. හැම කෙනෙක්ම මේකට මම පහසු ක්‍රමයක් කියන්නම්. අපි ළඟ ඉන්නවා නම් අපි ආසන්නයේ ඉන්නවා නම් පින්නත් කවුරු හරි කෙනෙක් අපිට එයා වටින්නේ නැත්තම් අපිටනේ වටින්නේ නැත්තේ. හරිද? එයාට නින්දා කරන්න එපා. එයාට අපහාස කරන්න එපා. හැම වෙලේම හිතන්න පුරුදු වෙන්න
මේ තැනැත්තාව හෝ තැනැත්තියව වටින අම්මෙක් තාත්තෙක් එයාට ඉන්නවා. මෙයා එයාලට මෙයා වටිනවා. එයා ගැන මෙයාලට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ඉතාම ගෞරවයෙන් මෙයාට සලකන දරුවෝ සමහරට මෙයාට ඉන්නවා. ඒ අයට මෙයාව වටිනවා. ඒ විතරක් නෙවෙයි ඉතාමත්ම යහපත් කටයුතු කරන ගෞරවනීය ස්වාමියෙක් හෝ ස්වාමිදියණියක් මෙයාට ඉන්නවා. හරිද? මට මෙයා වටින්නේ නැති වුණාට මෙයාව වටින කට්ටියක් ඉන්නවා. මට වටින්නේ නැත්තම් මම පැත්තකටලා ඉන්නවා මිසක් කෙනෙක්ව පහතට දාන්නට ඕනේ නැහැ. මොකද එයාට වටිනාකම් දෙන්න අය ඉන්නවා. එක එක්කෙනාට වටිනාකම් දෙන්නේ අම්මා තාත්තා ගැන හිතුවොත් එහෙම මේ අනිවාර්යයෙන්ම තවත් අම්මෙක් තාත්තෙක්ගේ ආදරයට බඳුන් වෙලා තියෙන ගෞරවයට බඳුන් වෙලා තියෙන ප්‍රාර්ථනාවන් සිද්ධ කරගෙන ඉන්න අම්මෙක් තාත්තෙක් ඉන්න දරුවෙක් මේ ඉන්නේ කියලා හිතපුවාම හුඟක් වෙලාවට හැම කෙනෙක් කෙරෙහිම අපිට ගෞරවයක් උපදවා ගන්නට හැකියාවක් තියෙනවා පින්වත්නි. අන්න ඒක තමයි අපේ පැත්තෙන් අපි ඉතාම දැඩි ප්‍රතිපත්තියක් තියාගන්න ඕන. අන්න එහෙම හැම කෙනෙක්ම ගෞරවනීයයි කියලා ඔය தත්ත්වය ඇති වෙන්න නම් අපේ මාන්නය ගොඩාක් අඩු වෙන්න ඕනේ. ඉතින් ඒව ගැන හොඳට හිතලා මේ දේවල් ඇති කරගන්න ඕන. සීලය හින්දා නම් කිසිම විදිහකින් මාන්නයක් ඇති නොවන්නට වග බලා ගන්නටම ඕනේ. දුස්සීලයි කියලා කිසි කෙනෙක්ව ප්‍රතික්ෂේප කරන්නට හෝ පහත් කොට සලකන්නට නින්දා කරන්නට සූදානම් වෙන්න එපා. ඒක අපේ අතින් වෙන ලොකු වැරද්දක් බවට පත් වෙනවා. ඊළඟට තව සුවිශේෂී කාරණාවක් මේක නම් ඉතින් හුඟක් වෙලාවට උපදින්නේ මේ විදර්ශනා කරන සමත ආදී භාවනාවන් කරන අය තුල. ඒකට කියනවා ධ්‍යාන මද කියලා. ඒ කියන්නේ ඔන්න සමහර වෙලාවට සමහර ඇත්තන්ට ඉක්මනට පස්සද්ධිය ඇති වෙනවා ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තමයි කාලයක් මහන්සි වෙලා හරි චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් අන්න එහෙම සිත එක අරමුණක තියාගත්තාම සමහර වෙලාවට පුදුම අදහස් ඇති වෙනවා විශේෂයෙන් මේ කාලේ. හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් කෙනෙකුට ඇති වුණා නම් යම්කිසි වෙලාවක අන්න ඒ අය හුඟක් වෙලාවට කල්පනා කරනවා පින්වත්නි මේ කිසිම කෙනෙකුට මේ ලෝකෙ මෙහෙම තත්ත්වයක් ඇති වෙලා නැහැ කියලා. මේ අත්දැකීම මම විතරක් ලබාගත් එකක් කියලා. ඒක මට විතරක් ලැබිච්ච එකක් කියලා. අන්න එවැනි තත්ත්වයක අද කාලේ මේ වගේ දේවල් ලබා ගන්න තව කවුරුවත් ඇත්තෙත් නැහැ කියලා ඇති වෙන අදහස් එනවා. අන්න ඒක මත් බවක්. ඒකත් එක්ක සමහර වෙලාවට අනිත් අයත් එක්ක කතා කරන විදිහ පවා වෙනස් කරගන්නවා. හරියට නිකන් අනිත් අයව හතුරු වගේ දකින ස්වරූපයක් තියෙනවා. සමහර අය අමුතු විදිහට මේ බොහොම ඒවත් එක්ක යාලට අර ඇති වෙන චිත්ත ඒකාග්‍රතාවයක් නැති වෙලා යනවා. නමුත් එක කාලයකදී හරි චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙලා තිබුණා නම් ඒකත් එක්ක ඇති වෙන අධික මාන්නය තමයි මේ කියලා කියන්නේ. අනිත් අය විනාඩි කීපයක්වත් එක අරමුණක හිත තියාගන්න පුළුවන් අය නෙවෙයි. මට පැය ගාණක් වුණත් සමාධියෙන් ඉන්න පුළුවන් කියලා ඒ ඇති වෙලා තියෙන චිත්ත ඒකාග්‍රතාවයේ හින්දා ඇති වෙන මදයට තමයි ඔය ධ්‍යාන මදය කියලා කියන්නේ. හරිද? ඒකත් එක්ක අන් අය පහත් කරලා සලකනවා. ඉතින් මේවා ඇත්තටම සියුම් කාම අරමුණු සියුම් වැරදි අදහස් පින්වත්නි මේවා මේ කෙනෙකුට අපාය යන්න හේතු වෙන දේවල් නෙවෙයි. මොකද අර පැත්තෙන් ධ්‍යාන මට්ටමකට කිට්ටු වෙන චිත්ත ඒකාග්‍රතාවයක් වර්ධනය කරගන්න කෙනෙක්. නමුත් ඒවා හරහා සිද්ධ වෙන දේ අපි මතක් කරා. ඒ කියන්නේ විශේෂයෙන්ම තමන්ගේ සැබෑ තත්ත්වයට අත්දැකීමනේ අපි ඔක්කොගේම අරමුණ. චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීමෙන් පවා අපි අරමුණු කරන්නේ තමන්ගේ සංසාරික ජීවිතයේ තියෙන දුක්ඛ ස්කන්ධයන් නැති කරගන්න පංච උපාදානස්කන්ධයේ සැබෑ ස්වභාවය අවබෝධ කරගන්න තමන්ට එබිකම් කරලා බලන එක තමයි මේ අරමුණ තියෙන්නේ. තමන්ගේ පැත්තට එබිකම් කරලා බලා ගන්න එක මේකේ ඇත්ත తත්වය මොකක්ද කියලා. ඉතින් එව්වා කරන්න හම්බෙන්නේ නැහැ. මේ මත් භවයෙන් වැහිච්ච ගමන් අන් අය පහත් අය මම උසස් කෙනෙක් කියලා කුමන හෝ ආකාරයකින් අදහසක් ඇති වෙනවා. මේ චිත්ත සමාධිය එවැනි
ප්‍රබල අදහසක් ඇති වෙන්න ඒවා කඩන්න අමාරුයි. අර අනිත් දේවල් වලටත් වැඩිය කඩන්න අමාරුයි මේ වගේ දේවල්. මොකද මේක උසස් දේවල්. සීලය කියන්නේත් උසස් කුසලයක්. ධ්‍යාන කියලා කියන්නේ සමාධිය කියලා කියන්නේ ඊටත් වැඩිය උසස් කුසලයක්. මෙන්න මේ උසස් කුසලය නිසාම එහි එක පැතිකඩක් තේරුම් ගත්තේ නැති අයට මේ தত্ত্বය තදින් උදා වෙනවා. ඉතින් කතා කරන්නෙත් නෑ, hina වෙන්නෙත් නෑ, මූණ දිහා බලන්නෙත් නෑ කාගේවත්. සමහර වෙලාවට හතුරු විදිහටම සලකන ස්වභාවයක් තියෙනවා. ඒක අවසානයේදී සිද්ධ වෙන්නේ එය සියල්ලෝම ධර්මයෙන් පහත් ධර්මයේ දායාද කරගත්ත අය නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ අනුමැතියට ලක් වෙන අය නෙවෙයි. මේ වගේ ඉතින් හරි දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් පැතිකඩ වලින් පහත් කොට සලකනවා. එහෙම පහත් කොට සලකන්න අපිට අයිතියක් නැහැ අපේ පින්වත්නි කෙනෙක්ව. මොකද හිතන්න පොඩ්ඩක් එහෙමනම් ඔය හුඟක් දේවල් තියෙනවා. දැන් අපි තුමු මේ වර්තමාන කාලයේ මට යම්කිසි චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා. මේ චිත්ත ඒකාග්‍රතාවය ඇති වුණේ අපි හිතමුකෝ වයස අවුරුදු 35 දී 40 දී 45 දී ඒ වගේ තමන්ගේ වයසත් එක්ක බලනවා. මට දැන් ඇති වුණේ එතකොට මේ මට දැන් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙලා ඉඳන් මං උසස් වෙලා එහෙනම් පොඩ්ඩක් නුවණින් විමසුවා නම් මේවා අයින් කරගන්න හරි පහසුයි. එහෙනම් වසර 30ක් වෙනතුරුම 35ක් වෙනතුරුම 40ක් වෙනතුරුම ඒ විදිහට Tamanගේ වයස අනුව හිතන්න පුළුවන්. එතකම මං එනම් පහත් කෙනෙක් විදිහට ඉඳලා තියෙන්නේ. දැන් තමයි උසස් වෙලා තියෙන්නේ. ඒතර අනිත් අය මීට වැඩිය උසස් තත්ත්වයටපත් වෙන්නට හැකියාවක් තියෙන බව. අර සීලය ගැන කතා කරද්දිත් එහෙමයි අපේ පින්නත්නේ. ඒ කියන්නේ දැන් මේ විශේෂයෙන් මේ භික්ෂුන් වහන්සේලාගේ ස්වභාවයන් පිරික්සන ගතිය තියෙනවා සමාජයේ. ඒක වැරදිම නෙවෙයි. නමුත් භික්ෂුන් වහන්සේව ප්‍රතික්ෂේප කරන්න කෙනෙකුට පුළුවන්කමක් නැහැ. සැබවින්ම මේක අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට හරියටම විග්‍රහ කරගන්න ඕනේ. යම්කිසි භික්ෂුවක් ඉන්නවා මත්ද්‍රව්‍ය භාවිතා කරලා නැත්නම් සුරාපානය කරලා. සුරාපානය කියන එක පරාජිකාවට වැටෙන කාරණාවක් නෙවෙයි. භික්ෂුත්වය නැති වෙන එකක් නෙවෙයි කියන එක බුදුරජාණන් වහන්සේගේ දේශනාව. හරිද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුරාපානය කියන එක භික්ෂුත්වය නැති කරන එකක් නෙවෙයි. හැබැයි අර අපාය යන්න හේතු වෙන්න තියෙන ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ මොකද මේ භික්ෂුවක් විදිහට පෙනී සිටීමෙන්, භික්ෂුවක් විදිහට කටයුතු කරමින්, භික්ෂුව නියෝජනය කරමින් සමාජයට සුරාපානය පිළිබඳ වැරදි ආදර්ශයක් ලබා දීම හෝ තමන් අනුන් දෙන සිව්පසයෙන් යැපෙමින් එවැනි පාපී ධර්මයක් සිද්ධ කිරීම නිසා අපාය යන එක සිද්ධ වෙනවා. ඒක වෙනම කතාවක්. ඒ වුණාට භික්ෂුත්වය සංසිඳෙන්න ඒක හේතුවක් වෙන්නේ නැහැ. භික්ෂුත්වය කැපිලා යන්න මේක හේතුවක් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කාරණාව. අන්න ඒක. ඉතින් මේ හැම දෙයක්ම ගත්තහම අපේ පින්වත්නි අපිට තියෙනවා හිතන්න බොහොම ප්‍රබල දේවල්. හරිද? බොහොම ප්‍රබල දේවල් තියෙනවා අපිට හිතන්න මේ තැන්වලදී. ඒ කියන්නේ පරාජිකා හතරෙන් එකක්වත් ඛණ්ඩණය වෙලා නැත්තම් කෙනෙකුට තවත් කෙනෙක් කෙරෙහි මෙයා භික්ෂුවක් නෙවෙයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි කියන්නේ අර සීලය ගැන හිතන්න කියලා. සමහර විට උපසම්පදාව සීලය ලැබපු අලුතෙන් සීලය උපසම්පදා විනය කර්මයට සම්බන්ධ වෙලා ඒ අධිසීල තත්ත්වයට පත්වෙච්ච කෙනෙක් භික්ෂුන් වහන්සේ නමක් ඉතාම සියුම්ව මේ සීලය ආරක්ෂා කරනවා. අපි හිතමුකෝ දකිනවා භික්ෂුන් වහන්සේ නමක් මේ වසර ගානක් උපසම්පදා සීලය ආරක්ෂා කළා. නමුත් හැබැයි සියුම් සීලයන් ගැන තරම් උනන්දුවක් නැති පාටක්. හැබැයි අර පුංචි දේ ගැන අවධානය තියෙන භික්ෂුන් වහන්සේ හිතන්නට ඕන මේ භික්ෂුන් වහන්සේ වසර 20ක් 25ක් පරාජිකා වෙන්නේ නැතුව පරාජිකා හතර ආරක්ෂා කරගෙන තියෙනවා. මම දැන් වසර 2ක් තිස්සේ තවත් සියුම් සීලයන් රකින්නවා. හැබැයි මට වසර 20ක් යනකම් මේ උපසම්පදාව රැකගන්න පුළුවන් වේද කියලා මම දන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම කල්පනා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ හැම දෙයක්ම අපේ ජීවිතයට එකතු කරගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ පින්වත්නි.
ඔය විදිහට අපේ සිතුවිලි නිවැරදි කරගන්න හැම වෙලේම එක ආකාරයේ මාන්නයන් ඇති කරගන්නේ නැතුව තමන්ගේ මිමි පාවිච්චි කරන්න නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන විදිහට අන් අය දිස බලන්නට අපිට හැකියාව තියෙන්න ඕන. භික්ෂුන් වහන්සේ දිස බලන්නට හැකියාව තියෙන්න ඕන. සමහර තැන්වල ඒ වගේ නොයෙකුත් ආකාරයේ වැරදීම් සිද්ධ වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒ තැන්වලදී අපි අන් අය ඒ සඳහා විශේෂයෙන් ගිහි පින්වන්ත අය ඒ සඳහා පව් සිද්ධ කර ගැනීම සිද්ධ කරගන්නේ නැතුව බොහොම පරිස්සමෙන් ඒවා විශ්ලේෂණය කරන්නට ඕන. ඒ හැම කෙනෙකුටම තම තමන් කරන කියන දේවල් වලට අනුව ප්‍රතිඵල ලැබෙන එක නවත්තන්න අපිට පුළුවන්කමක් නැහැ. අද කවුරුවත් අපාය යන දේවල් කරගන්නකොට අපි උපරිම උත්සාහ කරන්න ඕන හැම කෙනෙක්ම එකතු වෙලා අන්න ඒ අපාය යන්න හේතු වෙන දේවල් මොනවද කියලා බලලා අන්න ඒවා දුරු කර ගැනීම තමයි අපේ පැත්තෙන් අපි සිද්ධ කරගන්න ඕන ප්‍රධානම කාරණාවන්. ඉතින් ඒවා ගැන හිතලා ඊ타මත්ම ප්‍රබලව තමන්ගේ පැත්තෙන් මාන්නයක් ඇති වෙන්න දෙන්න එපා. විශේෂයෙන් චිත්ත ඒකාග්‍රතාවය මාන්නයක් කරගත්තොත් නම් ඒක ලොකු අපරාධයක්. එවැනි මාන්නය අධික වෙන්න ගත්තාම ඇතිවන නොසන්සුන්කම නිසාම මොකද මේ අන් අය එහෙම නෑ කියලා හිතාගෙන ඒ ඇතිවන පහත් තත්ත්වයන් නිසාම අනිවාර්යයෙන්ම කෙනෙකුට ඇතිවෙන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. මොකක්ද වැරදි තැනකට තමන්ගේ අවධානය යොමු වෙලා හිත නොසන්සුන් වෙලා ඔය විදිහට මේ මාන්න අධිකකම නිසාම ඒ දිහානත් පිරිහෙන්නට තියෙන ඉඩකඩක් තියෙනවා. ලෝකයේ අතහැරෙන්න ලෝකයේ හැම කෙනෙක් කෙරෙහිම කරුණාදී ගුණධර්මයන් වලින් සිද්ධ වෙන්නේ අතහැරෙන එක පින්වත්නි. ඒ අතහැරෙන්න තමන්ගේ සිතේ එකක බව වැඩි වෙනවාමයි. ඊළඟට තියෙන්නේ සිප්ප මද කියන එක. සිප්ප මද කියලා කියන්නේ නොයෙකුත් ආකාරයේ මේ ක්‍රමවේදයන් දන්නා ඉන්න වැඩ කරන්න ගියාම ඕන වැඩද මේ කාලේ ගත්තාම එහෙම ඔය පරිගණක දුරකථන වල තියෙන දේවල් හින්දා ළමයින්ට හරි ලොකු මාන්නයක් ඉපදිලා තියෙන වැඩිහිටියයි කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. ඉතින් ශිල්ප අන් අය ශිල්ප නොදන්නවා. ශිල්ප කියලා කියන්නේ ක්‍රමවේදයන් උපක්‍රම එක දේවල් පිළිබඳව. එතකොට ඒ වගේ දන්න අය කල්පනා කරනවා ආපු මෙයාලා මොනවද දන්නේ මෙයාලා මොනවද දන්නේ කියලා. හැමෝම පින්වත්නි ගත්තහම හුඟක් වෙලාවට තමන්ට ලැබෙන ශේත්‍රය තුළ පරිණත වෙනවා. හුඟක් අය සමහර විට අපි හිතමුකෝ වඩු කර්මාන්තයේ යෙදෙන කෙනෙක් කියලා හිතන්න. තව කෙනෙක් ඉන්නවා මේසෙන් වැඩ කරන කෙනෙක්. ඒ අය නිපුණත්වය ලබාගන්නේ ඒ අයගේ ශේත්‍රයේ. ඒ අය නිපුණත්වයක් ඇති කරගන්නේ ඒ අයගේ ශේත්‍රයන් තුළ. එහෙම නැතුව මේ තමන්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම තමන් ඒ ලබාගෙන තියෙන පරිණත බව ගැන හිතුව. දැන් අපි නිකම් මේක තේරෙන භාෂාවෙන් මම මෙහෙම කියන්නම්කෝ. වෛද්‍යවරයෙක් ලෙඩවලට බෙහෙත් දීම සඳහා පරිණත වෙලා තියෙනවා. හැබැයි එයාට කොටයක් අරගෙන ලී කොටයක් අරගෙන පුටුවක් හදාගන්න එයාට පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ දෙන්න දෙපැත්තෙන් දක්ෂයි. වඩු වැඩ කරන කෙනෙක් ඒ පැත්තෙන් දක්ෂතාවයක් තියෙනවා. වෛද්‍යවරයෙක් තවත් පැත්තකින් දක්ෂතාවයක් තියෙනවා. ඉතින් ඒතකොට ලෙඩක් හැදිච්ච වෙලාවක කොහොමත්ම අර වඩු වැඩ කරන කෙනාට වෛද්‍යවරයාගේ පහත ලබන්නට සිද්ධ වෙනවා. උපකාර ලබන්නට සිද්ධ වෙනවා. හැබැයි ඒ වගේම තමයි මේ පුටුවක් හදාගන්න ගියාම වෛද්‍යවරයාට අර කියන වඩු වැඩ කරන කෙනාගෙන් උපදෙස් ලබා ගන්න වගේම එයාගේ පිහිට ලබා ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක හින්දා Taman දන්න ශිල්පයේ හින්දා මාන්නයක් ඇති කර ගැනීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. හරියට මේක දකින කෙනෙකුට. නමුත් මේක වරද්දගෙන හුඟක් අය මොකද කරන්නේ? Taman දන්න ශිල්පය තුලින් හරි ආඩම්බරයි සමහර වෙලාවට අපි කියන්නේ ඔන්න ඔය මාන්නය ඇති වෙච්ච තමයි ආඩම්බරකම් පෙන්වන්නේ. Tamanගේ හැකියාවන්ගෙන් වෙන කවුරු හරි උදව්වක් ගන්න ආපුවම සමහර කට්ටිය දැකලා ඇති කාර්යාලවල එහෙම ඒ දක්ෂතාවයන් තියෙන අය පුදුමාකාර විදිහට ආඩම්බරයෙන් කටයුතු කරනවා. ඒ දක්ෂතාවය මූලික කරගෙන ඉතින් ඒ අයට නිවන් දැකීම සඳහා තියෙන අවස්ථාව නම් සම්පූර්ණයෙන්ම ගිලිහිලා යනවා. හේතුව තමයි මේ මාන්නය කඩනකම් මෙවැනි උපදින මාන්නයන් නිසා අන් අය පහත් කොට
සලකන හැම වාරයකදීම අන් අය පහත් කොට සලකන හැම වාරයකදීම ඒ අය බොහෝම ගැටලුකාරී තත්ත්වයන් වලට මුණ පානවා. මේවා අපි තේරුම් ගන්න ඕනේ. ඉතා හොඳින් තේරුම් ගන්න ඕනේ පින්වත්නි. මොකද විශේෂයෙන්ම යෝගියෙක් විදිහට. හරි. තමන් ජීවිතයේ සමහර විට දැන් සැදෑ සමය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තරුණ කාලේ වෙන්න පුළුවන්. තමන්ට ලැබිලා තියෙන හැකියාවන් නිසා, තමන්ට ලැබිලා තියෙන තමන් පුහුණු කරලා තියෙන ශිල්පයන් නිසා යම් විදිහකින් අනිත් අය පහත් කොට සලකන ස්වභාවයක් තමන්ගේ හිතේ තියෙනවා නම් ඒවා වහාම අතහැරලා දාන්න. අර මං කිව්ව විදිහට හිතන්න. එක එක්කෙනා මට මගේ දේ පුළුවන් වුණාට එක එක්කෙනාට වෙනත් දේවල් මට වැඩිය හොඳට පුළුවන්. ලෝකේ හැමදේම පුළුවන් මිනිස්සු නැහැ. ඉතින් ඒකින්ද සමහර අය ඉන්නවා ගොඩක් දේවල් පුළුවන්. හුඟක් දේවල් කරන්න ගියාම ටික ටික හරි පුළුවන්. ඒ අයත් පැහැදිලිවම පරිණත නැති බව තමන්ගේ ශේත්‍රයේ ආරෙන් අනිත් දේවල් වල පරිණත නැති බව ගැන හොඳ අදහසක් තියාගන්න ඕනේ. අර ඇත්ත తත්වය තේරුම් ගත්තාම අපේ මනසේ තියෙන ස්වභාවය තමයි යමක් පුරුදු වෙන ගතිය. ඒතර හැමෝටම හැමදේම පුරුදු කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒතර අපි ඉගෙන ගන්න දේවල් අපේ දේවල් අපි පුරුදු කරලා තියෙන්නේ. අන්න ඒ පුරුද්ද මොකක්ද කියලා අපි තේරුම් ගත්තාම අපිට ලොකු පහසුවක් තියෙනවා ජීවිතේ එක්තරා ආකාරයට ජයග්‍රාහී තත්වයකට පත් වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා පින්වත්නි. නිදහස් වෙන්න ඔය කියන මාන්නයන්ගෙන් නිදහස් වෙන්න. ඊළඟට තව අපූර්ව දේවල් වගේක් තියෙනවා අසුභ භාවනාව එහෙම නැකරුවොත්. මේ ශරීරය පිළිබඳ ඇති වෙන තවත් මත් බව ඇති වෙන කාරණාවක් තමයි ඔය මේ විශේෂයෙන්ම මේ උසට ඉන්න අය. උසට ඉන්න අයට අදහසක් ඇති වෙනවා මම උස එක්කෙනෙක්. ඒක හින්දා ඒ උස අය කියලා කියන්නේ වඩා වටිනවා පෙනි කැපී පේන එහෙම අය අනිත් අය මිටි අය කියලා ඒකට කියනවා ආරෝහ මද කියලා. ඒකත් එක්කම තියෙන පරිණාහ මද කියලා තියෙනවා. ඒ පරිණාහ මද කියලා කියන්නේ මම ආරෝහ පරිණාහයෙන් යුක්තයි. ඒ කියලා කියන්නේ මේ උස මිටි බව මධ්‍යස්ථ ප්‍රමාණයෙන් යුක්තයි. ඒක ගැළපෙන විදිහට තමයි තියෙන්නේ. අනිත් අයට එහෙම නැහැ. මම සම එකන එකට ගැන සම ශරීරයක් තියෙන කියලා සම ශරීරයක් තියෙන කෙනෙක් හොඳ මට්ටමක තියෙන කෙනෙක් මේ අනිත් අයට එහෙම නෑ කියන අදහසක් මේ ශරීර පිළිබඳ ඇතිවීම හරිම ගැටලුවක්. ඕකෙම තියෙනවා තව සන්ටහන මද කියලා එකක් වෙනවා. සන්ටහන කියලා කියන්නේ හැඩ. හරි ශරීර සටහන්. සටහන් කියන්නේ මූණේ සටහන, එතකොට නහය, කට, ඊළඟට ශරීරයේ නොයෙකුත් තියෙන මේ අවයවන අත්පා, කකුල් ආදී මේ හැම එකක්ම පිළිබඳව මේවායේ හැඩතල අන් අයට වැඩිය මගේ විචිත්‍රවත් එහෙම නැත්නම් සෝබනයි මේ විශාල වශයෙන් පිළිකුල් සහගත වෙලා තියෙන ඉතාමත්ම දුගඳ හමන ඒ වගේම ඉක්මනට ජරාවට පත්වෙන ව්‍යාධියට පත්වෙන රැක ගන්න අමාරු දවසකට එක සැරයක් සුද්ධ කරේ නැත්නම් බොහොම අපහසු ගඳ තියෙන ඕනම ලෝකයේ තියෙන ඕනම කෙනෙක්ගේ ශරීරයක හිමයි. ඉතින් ඒ වගේ ශරීර තියෙන කෙනෙක් මේ ශරීරයේ සටහන එහෙම නැත්නම් මේ ශරීරයේ උස මේ ශරීරයේ උස මිටි භාවයෙන් තියෙන සමතත්වය ආදී මේ දේවල් ගැන මෙනෙහි කරලා මම උසස්ය අන් අය පහත්ය කියලා යම් කිසි අදහසක් ඇති කර ගන්නවා නම් පින්වත්නි අන්න ඒක අතිවිශාල ගැටලුවක් බවට පත් වෙන යම් කිසි අදහසක් ඇති කරගන්න. ඉතින් අසුභ ආදී භාවනාවන් විශේෂයෙන්ම කායානුපස්සන හැම එකක්ම මේ මදයන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න ලොකු හේතුවක් වෙනවා. ඒවා ඒ විදිහටම සිද්ධ කරගන්නම ඕනේ අපි. එහෙම නැත්තම් පින්වත්නි මේ වගේ පොඩි දේවල් වල අපි හිර වෙනවා. ශරීරයේ සටහන තුල හිර වෙනවා. උස තුල හිර වෙනවා. සම ශරීරයක් තියෙන එක තුල හිර වෙනවා. ඒ වගේම තමයි මගේ ශරීරයේ කිසිම දෝෂයක් නැහැ. ඒකට කියනවා පාරිපූර්ණ මදය කියලා. ඉතින් මගේ ශරීරයේ කිසිම දෝෂයක් නැහැ. අන් අයගේ ශරීරයේ බොහෝ දෝෂ තියෙනවා කියලා. දෝෂ කියලා කියන්නේ මේ ඔය කියන අඩුපාඩුකම්, ශරීරයේ අඩුපාඩුකම් මගේ නෑ. මගේ හැම දෙයක්ම ඇස්, කන්, නාස, දිව
මේ විශේෂයෙන් බාහිරට පේන මේ අවයවයන් හැම එකක්ම දෝෂ රහිතයි කියලා ඇති වෙන අදහස් තියෙනවා. ඉතින් ඒවා ඒකට කියනවා පාරිපූර්ණ මද කියලා. ඉතින් මේ වගේ ශරීරය නිසා ඇති වෙන මද ඇති වෙන ස්වභාවයක් තියෙනවා. මේවා මොනවද? ආරෝහ මද, පරිණාහ මද, සන්ටහන මද, පාරිපූර්ණ මද කියලා කියන මේ මදයන්ගෙන් අයින් වෙන්න අපි මේ ශරීරය විදර්ශනා කරන්න ඕන. කායානුපස්සනාව හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔය කමටහන් 14ක්ම තියෙනවා සතිපට්ඨාන දේශනාවේ. ඒවා අරගෙන අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ ඒවා ගැන සත්‍ය తত্ত্বය මොකක්ද කියලා බලලා ජීවිතේ ඇතිකරගත යුතුම තත්ත්වයන් ඇතිකර ගැනීම සඳහා ඒ කියන්නේ කඩාගෙන වැටෙන්න පුළුවන්කම තියෙන්න ඕන. මහ පොළොවට ඔක්කොම තමන්ගේ තියෙන මේ මාන්නාධිකකම් ඇති වෙන්න දෙන්නේ නැතුව ඒ මාන්නය දුරලා ගන්න හැම වෙලේම අපි ලොකු උත්සාහයක් ගන්න ඕන පින්වත්නි. ඒක අපේ පැත්තෙන් අපිට තියෙන්න ඕන අති ප්‍රබල කාරණාවක්. ඒක ඉතාම ඉහළ මානසිකත්වයක් ඇති කරගන්න ඕනමයි. ජීවිතේ කොතන හරි වැරදිච්ච තැන් තියෙනවා පින්වත්නි. ඒ වැරදිච්ච තැන් නිවැරදි කරගන්න හැම නිමේෂයක්ම කිසිම ආකාරයක පුංචි අරමුණකටවත් හිත යන්නට නොදී අපේ පැත්තෙන් අපි හිත රැක ගන්න ඕන කියන එකමයි මේ දේවල් අධ්‍යයනය කිරීමෙන් අපිට තේරෙන්නේ. ඉතින් ඒකින්ද කොහේ හරි තැනක හිර වෙනවා ගිහිල්ලා කොහේ හරි තැනක හිර වෙන තමන්ට විදර්ශනාවක් කරන්න බැරි මූලිකවම ගත්තහම පන්සිල්වත් රැක ගන්න බැරුව පන්සිල් කැඩෙමින් හිත හිර වෙනවා. ඊට පස්සේ ඒකාග්‍රතාවයක් ඇති කරගන්න බැරුව හිර වෙනවා. ඉතින් ඔය වගේ චිත්ත ඒකාග්‍රතාවය ප්‍රබල කරගන්න බැරුව හිර වෙනවා. කොච්චර ප්‍රබලද කියනවා නම් මේක එක්තරා අතමිදීමේ මානසිකත්වය ඉදිරියට අරගෙන යනකොට මේකට ආපහු ඇදෙන බලවේග ඉතා ප්‍රබලව අදින බව තමන්ට වැටහෙන්න ඕන. යම් කිසි තැනකට ඒ කියන්නේ මේ තීන මිද්දේ හෝ එතනින් එහාට යන්න තියෙන වීරය බොහෝ විදර්ශනාවන් වර්ධනය කරගෙන යන කෙනෙකුට තමයි ඒක තේරෙන්නේ. එක්තරා සීමාවකින් එහාට චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන හාත්පසින් වටකුරු කරගෙන මේ සිත එක ආරම්මණයක හිත තබාගෙන එය අවබෝධ කරගන්න උත්සාහ කරනකොට ආපස්සට ඇදෙන බලවේගයන් ඒ මොහොත අත්දකින්නට යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් මේ බලවේගයන් කොච්චර තමන්ව ඇදගෙන එනවද කියලා ආපස්සට ඒවා තේරුම් ගන්න බොහොම අමාරුයි පින්වත්නි. මේ ජීවිතයේ එවැනි දේවල් තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා අපිට. මේක බුද්ධෝත්පාද කාලයක්. එවැනි කාලයක එවැනි උතුම් දේවල් අත්දකින්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එවැනි දේවල් අත්දකින්නේ නැතිනම් සැබෑවටම අපි ලබන්නේ මෙච්චර වටින ධර්මයක් අපිට ලැබිලා අපි යම් අවාසනාවන්ත තත්ත්වයක් තියෙන අය විදිහට සලකන්න වෙනවා තමන්ටම. ඉතින් නිවැරදිව ජීවිතය අවබෝධ කරගෙන සාර්ථකව කටයුතු කරලා සියලු මේ අපි සාකච්ඡා කරපු මදයන්ගෙන් අත මිදලා සුවදායක චිත්තයක් ඇති කරගෙන මේ ජීවිතය ඉතාමත් යහපත් කරගෙන සසර ජීවිතය සුවපත් කරගන්නටත් සියලු දුක් නැති කරගෙන උතුම් නිවනින් සැනසෙන්නටත් හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ගම්පහ බණ්ඩාරවත්ත පැරකුම් මාවතේ 62න් 6 ලිපිනේ පදිංචි නවරත්න අත්තනායක මහතා ජයන්තා රත්නායක මහත්මිය සහ පුතණුවන් විසින් කියලා. නවරත්න අත්තනායක මහතා ජයන්තා රත්නායක මහත්මිය සහ පුතණුවන් විසින් කියලායි පෙබරවාරි 21 වෙනි දින උපන්දිනයේ යෙදුණු නවරත්න අත්තනායක මහතාට සිත ප්‍රාර්ථනා කරන්නටත් අභාවප්‍රාප්ත ඒ.එම්. පුංචි බණ්ඩා පියාණන්ටත් එස්.එම්. බණ්ඩාරමණිකේ මෑණියන්ටත් පෙබරවාරි 22 වෙනි දිනට සියවන ජන්මදින යෙදුණු අභාවප්‍රාප්ත දොන් පීටර් රත්නායක පියාණන්ටත් ලැනිටා ග්‍රේස් රත්නායක මෑණියන්ටත් ඇතුළු දෙපාර්ශ්වයෙන් මේ පරිලෝකීය ඥාතීන්ට සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ජයමග කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කර පින්වන්ත සැමටත් උතුම් ධර්මාවබෝධය සඳහාම හේතු වේවා. නිරෝගී සුවය ලැබේවා කියලා
සඳහන් කරලා තියෙනවා. ඔබ අප හැමදෙනා වෙනුවෙන් සිත ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබා ගන්න නවරත්න අත්තනායක, ජයන්ත රත්නායක සහ ඒ පුතුණුවන් බලාපොරොත්තු වෙන ආකාරයටම නවරත්න අත්තනායක මැතිතුමාට යහපත් උපන්දිනයක් වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝායුෂ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පුංචි බණ්ඩා එස්.එම්. බණ්ඩාරමණිකේ මෑණියන්, ඒ වගේම පීටර් රත්නායක, ලැන්ටා ග්‍රේස් රත්නායක, ඒ මහත්මීන් ඇතුළු මේ පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ටද මේ පින් අනුමෝදන් වේවා. ඒ හැමදෙනාම සුගතියෙන් සුගතියටපත් වේවා, ආසන්න උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්වය ලබාගත් පිරිස ඇතුළු සුජීවත්ව වාසය කරන හැමදෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. හැමදෙනාටම ලැබී තියෙන දුක් කරදර දුරු වේවා, ලැබෙන්නට තිබෙන දුක් කරදර දුරු වේවා, කායික මානසික සුවතාවය ලැබේවා. සසර වසන තාක්කල් කිසිදු පාප මිත්‍ර ඇසුරකටපත් නොවේවා. සෑමදා කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලුම පුණ්‍ය ශක්තියින් හේතුවක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. හොඳයි පින්වත්නි, අපි නිබඳව කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දායකත්වය අරගෙන කටයුතු කරන ඒ පින්වන්ත පිරිසට පුණ්‍ය අනුමෝදනා කරන්නේ අපේ හැම කටයුත්තක්ම සිද්ධ කරගන්නට මහඟු උපකාරයක් සිද්ධ කරන ආයතනය නිසාවෙන්. ඉතින් මාර්තු 4 වෙනිදා මෙම මධ්‍යස්ථානයේ දෛනික දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ගයනි බටුවන්ගල මහත්මිය කියලා සඳහන් කරලා තියෙනවා. ඥානරත්න මහතාගේ ජන්මදිනය නිමිත්තෙන් කියලා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඥානරත්න මහත්මයාට නිදුක් නිරෝගී චිරජීවනය වේවා, යහපත් ජන්මදිනයක් වේවා, දීර්ඝායුෂ වේවා. ඒ වගේම ගායනි බටුවන්ගල මහත්මිය, ඥානරත්න මහත්මයා ඇතුළු සුජීවත්ව වාසය කරන සියලු දෙනාටමත් නිදුක් නිරෝගී භාවය ලැබේවා, උතුම් යහපත සිද්ධ වේවා. ඒ වගේම මේ අය වෙනුවෙන් මිය පරලෝකීය අවසිලුම් ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්න්ත සුගතියෙන් සුගතියටපත් වේවා. අවසානයේදී හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ සියලුම පුණ්‍ය ශක්තියින් හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.